නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ එවමෙකෝ භික්ඛවේ අපකාතේ සත්තා යේ වස්සග්ගාරාමණං කරිත්වා ලබන්ති සමාධින් ලබන්ති චිත්තස්ස එකග්ගං අතකෝ ඒතේව සත්තා බහුතරා යේ වස්සග්ගාරාමණං කරිත්වා න ලබන්ති සමාධින් න ලබන්ති චිත්තස්ස එකග්ගං තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ අය ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා අවකාශය සහ වාසනාව උදා කරගත්තා වූ සදහැබර පින්වතුනි, ආරාධිත බෞතුන් අපිට නිවන් මගට පිවිසීම පිණිස ස්වාමින් වහන්සේ කැමැති මාතෘකාවක් කියන උද්දසපාතේ යටතේ තමයි ධර්මානුශාසනාව කරන්නට ආරාධනය කරලා තිබෙන්නේ. යනුව කලක් තිස්සේ මම පුංචි කාරණා ටිකක් අරගෙන දහම් පෙළක් ඔස්සේ එනවා. පසුගිය දවසක නම් කෙනෙක් ඒ වෙනුවෙන් ඒ නමම කියලා ඊළඟ එක ඉල්ලලක් තිබුණා. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ පවතිනා වූ ජම්බුදීප පෙය්‍යාලේ පවතිනා වූ උපමාවක්, තථාගතයන් වහන්සේ වදාළ උපමාවක පවතිනා වූ අල්ප බව සහ බහුල බව මිනිස් සමාජයට උපමාකට දේශනා කරපු එකක ඊළඟ කරුණ ගැන කතා කරන්නයි මම සෝදානම් වෙන්නේ. මේක හැබැයි ගැඹුරුයි ගොඩක්. වගටකට යනකොට එහෙම තමයි පවතින්නේ. ඒ උපමාව බලන්නකෝ, දඹදිව අසුන්දර තැන් ගොඩායි, සුන්දර තැන් ඉතා ටිකයි. ඒ වගේ තමා මිනිස් සමාජය තුළ සදහම් පැත්තට ගිහින් ඒ පිළිබඳව ගැඹුරට යන පිරිස්වල අඩුවක් තියෙනවා. හුඟ දෙනෙකුට පාර වරදිනවා කියලායි මේකේ පෙන්නන්නේ. මේක ඉතින් බුදුන් වහන්සේ පහළ වී සිටි කාලේ අතකලමතාන යෝගින් සියලු දෙනාටම පාර වැරදුනා. උන් සියල්ල හිතුවේ තමන් තමයි නිවැරදි මග යන්නේ කියලා. වර්තමානයේ බෞද්ධකම තුල සිටින්නා වූ වික්ෂ භික්ෂුණී උපාසක උපාසිකා නැත්තම් හිමියාන මහායාන බොහෝ දෙනෙකුටත් වැරදිලා බව වුන්ම දන්නේ නැහැ. අනේ එතනයි අපට තියෙන විශාලම ගැටලුව. දැන් තථාගතයන් වහන්සේ පහළ වුණ සමාජයේහි සංසුන් සමාධි උපදවාගත් අය හිටියවට ආයතන කියලා කියනවා. ආකාසානං ඡායතනේ, විඥානං ඡායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා නාසඤ්ඤායතන සමාධිය. සමාධිය. නමුත් මේ එකක්වත් සම්මා සමාධි නෙමෙයි, ලෝකෝත්තර සමාධි නෙමෙයි, පිරිහුණා. ඒවත් පිරිහෙනකොට අපේ රටේ ඉන්න සමහර අය සාමාන්‍ය අය ලබාගත් සමාධියක් කොහොමද ඒකට සමාන කරන්නේ? මෙන්න මෙතන තමයි මේ සදහම් තේරුම්ගෙන වෙන්න ඕන කාරණාව තේරුම් නොගෙන වඩන්න ගියාම යම් දේවල්, ඒ වඩනවා කියන වචනේ මම පාවිච්චි කරන්නේ මොනවා හරි වඩනවාට. එතකොට ඒ වඩනවා කියන එකේ තේරුම භාවනාව. ලැබෙන සංසුන් සමාධියකට ලොබ බැඳ, මොකද නේව සංඥා නාසඤ්ඤායතනයත් ඒකට ලොබ බැඳලා තමයි හිටියේ. ලොබ බැඳ අතරමං වෙනවා. මොකද ඒක සෝවාන් වීම හරි එහෙම නැත්නම් තව මොනවා හරි එකක් හිතාගෙන. මෙන්න මේ වගේ පැත්තක් තමයි මේක මේ පෙන්වන්නේ. මෙතෙක් කාරණා 10ක් 12ක් කතා කරමින් අපි මතක් කළා මං හිතන්නේ. ක්‍රමෙන් ගැඹුරට යන එකක්. එතකොට සමාධි ලබන අය ඉන්නවා. නමුත් සමය එක ලබන අය ටිකයි කියලා පෙන්නන්නේ. අපි මේක සිංහලට පරිවර්තනය කරගනිමු. නමුත් මේක ටිකක්
අපහසු වැඩක් තවත් සූත්‍ර කියවලා බලලා ඒ වගේම පාලි ග්‍රන්ථ හදාරලා බලලා මේක වෙන්න ඕන විදිහ ගලප ගන්න ඕන නැත්නම් බෑ කියන්න. මොකද සමහර වචන තියෙන්නේ මේ පැත්තෙත් ඒකමයි. ඒව මේකෝ බික්කවේ අන්න ඒ වගේ තමයි මහණෙනි අප්පකා සත්තා අල්ප වූ සත්ත කෙනෙක් තමයි යේ යමෙක් සත්තු සත්ත කෙනෙක් නැත්නම් යමෙක් කියන්නේ ඒක තමයි මේ වොස්සග්ගාරම්මණං කරිත්වා කියන වචනය නිවන් අරමුණු කොට මාර්ග සමාධිය ලබක්ද කියලා මේකේ තියෙනවා. වොස්සග්ග කියන පදයට පෙන්වන්නේ ඡාග කියන එක. ත්‍යාග කියන්නේ සිංහලෙන් තෑගි නෙමෙයි. තව තැනක තියෙනවා ලෝෆොස්සග්ග පරිණාමීය කියලා. ඒ කියන්නේ මේ පෙන්වන්නේ ලෝභය, ද්වේෂය, මෝහයෙන් ක්‍රමෙන් තුනී කරගෙන යාමට තමයි මේ ඔස්සග්ග නිවන් අරමුණු කොට ගන්නවා කියන එකේ තේරුම. ඒවා ලෝභක්ඛය දේශක් වෙමනික් බාන්නේ. ඒ නිවන් අරමුණු කොට ලෝභ දේශ මොහ අතාරින සමාධිය වඩලා. ඒ කියන්නේ ඒක මාර්ගඵල සමාධිය. ලබද්ද ලබන්ති චිත්තස්ස එකක් ගම්. ඒ වගේම ලබද්ද සිතෙහි එකඟ භාවයක්. බලන්න මාර්ගඵල සහ චිත්ත ඒකාග්‍රතාවය. ඒ අය ඊටා ටිකයි. අතකෝ ඒතේව සත්තා බහුතරා. ඒ වුණාට විශාල පිරිසක් මේ නිවන් මඟ අරමුණු කොටගෙන ක්‍රමයෙන් ලෝභ දේශ මොහ තුනීමෙන් යවන්න ලැබීමෙන් තුනී වීමෙන් ලැබෙන්නා වූ මාර්ගඵල පිළිවෙලින් ලබන්නා වූ ලෝකෝත්තර සමාධිය සමග චිත්ත ඒකාග්‍රතාවය ලබන්නේ නැහැ කියලා තියෙනවා. එතකොට මේක හුදෙක් සිත ඇතුළත පැත්ත පිළිබඳ වැඩ දියුණු කිරීම සඳහා අය සඳහා දේශිත දෙයක්. දානෙ දෙන්න සිල් රකින්න වන්දනා ගමන් යන අය සඳහාට වඩා භාවනාවට මුල් තැන දෙන සමාජයක් වර්තමානයේ තිබෙනවානේ. ඔවුන්ට තමයි මේක තේරෙන්න ඕන විශේෂයෙන්. මන්දයත් ආයතන මොනවාද සැබෑ දේ මොනවාද? දැන් සම්මා සමාධිය වගේම මිත්‍යා සමාධියකුත් දේශනා කරලා තිබෙනවා. එතකොට මාර්ගඵල නොලබමින් ලබන සමාධියක් ඇද්ද? ඒක මිත්‍යා සමාධිය. ඒක ආයතන. එතකොට ඒක මාර්ගඵලලාභීත්වය නිවීම කියලා රැවටෙනවා. ඔය එක සූත්‍රයක මට මතකයි තියෙනවා අගට පෙන්නලා නිවනත් මම කොට ගන්නවා කියලා එකක්. ඒකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආනන්තරික සමාධිය මම කොට ගන්නවා කියන එක නෙවෙයි. යම් සමාධියක් ලැබීමෙන් ක්ලේශයන් යටපත් වේද ඒ සමාධියට ඇලීමෙන් ඒක මම බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ වොස්සග්ගාරම්මණං කත්තා වොස්සග්ග පරිණාමං කත්තා කියන වචනේ තේරුම මගට පිවිස ක්‍රමෙන් හීන වෙන ලෝභ දේශ මොහ යටතේ ලැබෙන්නා වූ ලෝකෝත්තර සමාධිය. මාර්ගඵල පිළිවෙලින් ලබන්නා වූ ඒක මතක තියාගන්න මාර්ගඵල සමාධිය. ඒක මාර්ගඵලයට තියෙන එකක්. නමුත් මතක තබා ගන්න බුද්ධකරාමපුත්‍ර භග්ගව දක්වායට කිසිවෙකුට සමාධි තිබුණාට ඥාන තිබුණාට මාර්ගඵල තිබුණේ නැහැ කියලා. මේක ටිකක් සමීපව යන දන්නේ නැත්නම් හොයන්න බැරි එක වාගේ දෙකක්. මෙන්න මේක ඉගෙන ගන්න ඕන. දැන් ඔබට මෙන්න මේ පිළිබඳ අවබෝධයක් තියෙනවද බලන්න. ඔය සිතට හරියට කරදරයි. Taman එකතු කරගත්ත කාරණා කල්පනාවට එන්න ගත්තාම විශාල බරක් ඔළුවට.
ප්‍රශ්න තියෙන අයට එහෙම නැත්නම් ප්‍රශ්න එළි නොකර ඉන්න අයට මූණෙන් පේනවා විශාල පීඩනයක ඉන්න බව. ඒ වගේම නිදා ගන්න ගියාපුවාම නිදා ගන්න විදිහක් නැහැ කොට්ටේ උඩ ඔළුව තියන් හිටියට ඉන්නේ හිත ඇතුලෙන් කොට්ටයක් උඩ නෙමෙයි වෙන ලෝකයක දෙපැත්තට කැරකි කැරකි. එතකොට ඒ බඳු සිතටගත් ආතතියක් තුළ තිබෙනා වූ පීඩනය කොපමණදයි ඒවා විඳින අය විඳපු අය දන්නේ. තද හිසේ රදයක් හැදිලා මාසෙන් මාසෙට හෝ එහෙම යම් කාලයකට දිගට වේදනාව වින්දොත් ඒ විසේ රදේ කොතරම් පීඩනයක්ද කියලා විසේ රදේ හිඳින අය දන්නවා. හිසේ රදේදී අතරමඟ නිින්ද ගිහින් පැයකට දෙකකට පස්සේ ඇහැරෙනකොට සම්පූර්ණයෙන්ම හිස සර්සේ සුව වෙලා තිබුණොත් දැන් මේ සුවය කොතරම්දයිත් එයාට තේරෙනවා. හැබැයි සුවය කියන්නේ නැති දෙයක් නෙමෙයි. නමුත් සුවය කියන්නේ හිසේ රදේ නැතිවීමමයි. මේ උදාහරණය හොඳට කල්පනා කරන්න වෙනවා. සුව ලැබුවා කියලා මොනවද ලැබුණේ? හැදිච්ච හිස රදේ අඩු වුණානේ උනේ නැති වුණානේ. නමුත් ඒක විශාල බරක් බහයත බීමක් නෙවෙයිද? අන්න ඒ වගේ මේ බුදු සමයෙන් පෙන්වන්න හදන්නේ දුක නැති වුණා කියන කාරණයක් කරුණාම මේක තවත් යමක් ලැබීම නෙවෙයි. නමුත් ඒ දුක නැතිවීමම යමක් ලැබීම තමයි. නමුත් ඔබ බලාපොරොත්තු වෙනවද තෑග්ගක් ආයතනයක් උපාධියක් වගේ එකක් කියලා. ඒකයි අර මම හිස රදේ උපමාවට ගන්නෙ. හිස රදේ මහ විශාල වදයක්. නමුත් ඒක මිදුනොත් ඊට පස්සේ ඒ හිස රදේ නැති එකට නෙසුවේ කියලා කියන්නේ. අන්න ඒ වගේ මේ සිත සම්බන්ධයෙන් තියෙන මේ කරදර තිබෙන්නේ සිතට ආවොත් අරමුණට ආවොත් අරමුණට නොෙන්න මොනවා හරි ක්‍රමයක් යොදා ගන්න පුළුවනි නම් ඒකට දුක නැති වෙනව නෙවෙයි නමුත් ඒ මොහොතට නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා ඔය හිතේ අමාරුව තියෙන අය දවස් දෙකක් රවුමක් කරකිලා එන්නේ මත්පැන් බීලා සිහිය විකල් කරගෙන ඉන්නේ ඒ දුකින් මග ඇරියා. මෙන්න මේ වගේ ඔබට මේ අධ්‍යාත්මික ගමන් මගේ යනකොට සිතින් එකඟ සිතින් පැයක් හෝ වන්දනා කරන්න හෝ පිරිත් කියන්න පුළුවනි නම් ඊට පස්සේ ඔබට තේරෙවි ඔබේ සිත තුළ තියෙනවා නිකන් අර බරක් නැති තැනක්. එහෙම තේරෙවි ඔබට. එහෙමත් නැත්නම් අප කියා දෙන කතාවක් ඔස්සේ ඔබේ සිතගෙන ගියොත් ඒ සිතගෙන ගිය විනාඩි 5ට හෝ 10ට ඔබේ හිතට එන්න තියෙන බර එකක් ආවේ නැති නිසා එතන තියෙන සැහැල්ලුව තේරෙවි. මෙන්න මේ විදිහට ඔය හුස්ම පාර ඇතුළු වීම පිළිබඳව දැන සිහිය වඩන්න ගියාම ඒක වැඩිපුර වෙලාවක් ඒ සිහියෙන් කරන්න පුළුවන් වෙනකොට අරමුණේ තියෙන සිහිය සිතට මේක ඇවිදින් අරමුණක් වශයෙන් වෙනත් අරමුණු වලට එන්න ඉඩ නැහැ. මේ නිසා පැයක කාලයක් හිටියොත් එහෙම පැයෙම අර දුක් නැහැ. ඒ දුක් නැති උනේ නැති වෙලා නොවේයි එන්න ඉඩ නැති නිසා. ඉතින් ඒ ක්‍රමය දුකට හේතුව නැති කිරීමෙන් දුක නැති කිරීම නොවේයි කියන එක තේරුම් ගන්න. මේ අත්කලමතාන යෝගින් ගියේ දුකට හේතුව නැති කිරීමෙන් දුක නැති කරන පාරේ නොවේයි දුකින් මග අරින ක්‍රමයක. තමන්ගේ සිතට මේවා එන්නේ නැත්නම් එතන සැනසෙල්ලක් තියෙනවා. එහෙනම් තමන්ගේ සිතට මේ කාරණා එනවා වෙනුවට වෙනත් සිතුවිල්ලක් බලවත් කරගත්තොත් ඒක සිතේ තියෙන තුරු අනිත් අයට එන්න ඉඩ නැහැ නේද? ඔන්න ඔය සමසතලිස් කර්මස්ථාන වලින් තම තමන්ට ගැළපෙන චරිතය දෙනවා කියලා කරන්න හදන්නේ අර තමන්ට තියෙන දුක එහෙම්මම තිබියදී හේතු වෙනත් සිත තුළ ආයතනයක් ගොඩනගන එක. නමුත් මේවා පිළිබඳ පුළුල් අවබෝධයක් නැති අය ඒ ලැබෙන දේ ලොකු දෙයක් වශයෙන් හිතනවා. පමණක් නෙවෙයි ඒ අර ඒක නිසා gedara තියෙන ප්‍රශ්න හිතට එන්නේ නැතිකමට තියෙන සංසුන් බවට ලොබ බැඳලා නැවත නැවතත් සමාධිය වඩමින් ඔතන ඉන්න හදනවා. මේකට ඉතින් මේ රටේ ඉන්න අහිංසක සමහර අය මොකටද වනහන්නේ භාවනා කරන්න ඕන කියලා කියනවා. මොකද ඔය සමාධියට ලොබ බැඳලා. ඉතින් අපට කියන්න තියෙන්නේ මොනවා දැනගෙනද මේ?
එච්චර ලේසියකින් ඕක කරන්න පුළුවනි නම් 18000ක් ධර්ම දේශනා ඕන නැහැ. ඒ අය හිතනවා ඇත්තේ බුදුරජාණන් වහන්සේ මහමග වඩින ගමන් මිනිස්සුන්ට එකතු වෙලා කතන්දර කිව්වා මේ භාවනාව කියන්නේ වෙනම එකක් කියලා. නමුත් මේ සෑම සූත්‍රයක් තුළම පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ක්ලේශයන් ප්‍රහීන කිරීමෙන් වඩන්න ඕන. මේ පෙන්වන්නේ මේක වස්සග්ග ආරම්මණං කරිත්වා ලබන්ති සමාධින් කියලා. ලෝභ දේශ මොහයන්ගේ ක්‍රමික හීනවීම අගට පැමිණීම තුළ ලැබෙන්නා වූ සංසුන් බව. එතකොට ඒක ඒ දෙක පිළිබඳ වචනේ මම කියන්නම් ඔබට. ක්ලේශයන් යටපත් කිරීමෙන් හෝ ඈත් කිරීමෙන් ලබන්නා වූ සංසුන් බවට මතක් කරන්නේ දිට්ඨ ධම්ම සුඛ විහරණය නැත්නම් සාන්ත විහරණය කියලා. ඒකේ දිට්ඨ ධම්ම සුඛයක් තියෙනවා. දිට්ඨ ධම්ම කියන්නේ මේ මොහොතේ උපන් සැනසීම කියන එක. ඉතින් ඒකටනේ ලොබ වඳින්නේ. වර්තමානයේ බොහෝ දෙනා මේ සමාධිය ලබාන ඉන්න පුළුවන් කාලෙත් වැඩි දියුණු කරගෙන දැන් සෝවාන් වෙලා හරි සකෘදාගාමී වෙලා අනාගාමී වෙලා හරි කියලා හිතන්න පුළුවනි. නමුත් ඔබ ආර්ය මාර්ගයේ ගියේ නැත්නම් ඔබ ක්ලේශ ප්‍රහීන කරන මාර්ගයක් භාවිතා කළේ නැත්නම් ඔබ ඉන්නේ දිට්ඨ ධම්ම සුඛ විහරණයටත් සාන්ත විහරණයටත් පල්ලෙහා එකක. තේරුම් ගන්න. අරකට පෙන්වන්නේ සල්ලේක. මොනවද සල්ලේක? සංසිඳීම. මොනවද සංසිඳෙන්න ඕන? ලෝභ මූල දේශ මූල සංසිඳීමෙන් ලබන්නා වූ වාසය විහරණය. උපසම සුඛය සංසිඳීමෙන් ලැබෙන සුඛය. ඈත් කිරීමෙන් යටපත් කිරීමෙන් මගහැරීමෙන් ලැබෙන සුඛය සහ සංසිඳීමෙන් ලැබෙන සුඛය දෙකක්. අන්න මේ පෙන්වන්නේ ඒ බුදුන් වහන්සේ වදාළ මාර්ගයේ ගොස් මාර්ගඵල පිළිවෙලින් ලබන්නා වූ ඒ සමාධිය සහ ඒකාග්‍රභාවය ලබන අය අඩුයි කියලා. දැන් ඔය වර්තමාන පවතින චිත්තචෛතසික රූප නිබ්බාන විග්‍රහයේ කාමාවචර විග්‍රහ කරලා ඊට පස්සේ රූපාවචර අරූපාවචර උගන්වනවානේ. ඒ රූපාවචර අරූපාවචර උගන්වන්නේ අර කෙලෙස් යටපත් කරගෙන යන පාරේ ඊට පස්සේ උපදින්නා වූ විතක් විචාර ප්‍රීතිසුඛ ඒකග්ගතා සහිත කියලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි සමාධි කියලා. එතකොට ඒවායේ මාර්ගඵල නැහැ. ඒවා සංසුන් තමයි ඒ වුණාට. ඒකේ අර අඩු වෙන පිළිවෙලට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි සහ පස්වෙනි දක්වා තියෙනවා. ධ්‍යාන. රූපාවචර සම්බන්ධයෙන් ගත් කල. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය විස්තර කරද්දී එහෙමත් නැත්නම් ආර්ය සම්මාදිට්ඨිය විස්තර කරද්දී ලැබෙන එකේ ඔය පහක් නෑ හතරයි තිබෙන්නේ. ප්‍රථම ධානයන්, ဒုတိ ධානයන්, තෘතිය ධානයන්, චතුර්ථ ධානයන්. මෙන්න මේ ආර්ය මාර්ගයේ පවතින ධාන හතර සහ අනාර්ය මාර්ගයේ තියෙන ධාන පහ පිළිබඳව මේවා ගැන හොයන කෙනෙක් හොඳට තේරුම් ගන්න. මේ දෙකම එකක් කියලා නම් හිතන්න එපා. මෙන්න මෙතනයි අපි අද මම මේ කතා කරන්නේ. මහාන වුණ පමණින් හෝ උපසම්පදාව ලැබුව පමණින් හෝ උපාසක භාවය ලැබුව පමණින් හෝ කවුරු හරි කියලා මේ ආනාපාන සතිය හෝ මෛත්‍රී භාවනාව හෝ තවත් මොකක් හරි එකක් තුළින් සමාධියක් ලැබුව පමණින් ඔබ මේ යන්නේ ආර්ය මාර්ගය කියලා හිතනවා නම් එහෙනම් ඔබ ආයිති වෙන්නේ මේ අනිත් කොටසට. මේක තථාගතවරු සත්තයි අද්දුටුවයි කියලා ප්‍රත්‍යක්ෂ කරගෙන ආර්ය මාර්ගයක් දේශනා කළා. ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්නේ නැතුව ආර්ය මාර්ගේ යන්න බෑ. දසස්තුක සම්මාදිට්ඨිකයාට භාවනා කරන්න පුළුවන්. දාන සීල භාවනා. නමුත් ඒ භාවනාවටත් ලැබෙන්නේ අර කෙලස් යටපත් වූ සාන්ත නැත්තම් දිට්ඨ ධම්ම සුඛ විහරණය අරුණාම ආයතනයක් ඇතුණාම අර සල්ලේක විහරණය නෙවෙයි. මෙන්න මේ කරුණ තමයි මෙතන මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ එදා සිට අද දක්වාත් ඉදිරියටත්. ඒ බඳු චිත්ත සමාධි ලබා ගත්ත අය මේ ලෝකේ වෙනත් ආගම්වල තවමත් හිමාල වනාන්තරය ආශ්‍රිතව ඉන්න පුළුවන්. ඔවුන්ට අන් අයගේ චිත්ත දන්නා නුවණ හැමත් තියෙන්න පුළුවන්. ඒවා නැති අයට මේ මහ ලොකු දේවල් කියලා කල්පනා කරන්නේ. නමුත් මේවා යන අය හිතන්න
ඔබට වඩා එහාට මේ ඥාන හුඟක් ලබා ගත්ත අය තමයි ඔය බුදුන් වහන්සේගේ කාලේ හිටියා වූ සත්‍ශාස්ත්‍රූර නැත්නම් ඔය අටවෙනි ධ්‍යාන ලැබුව අය කියන එක. මහා කල්ප 500ක් කියලාත් කියනවා. නැත්නම් බොහෝ කලක් මේ සංසුන්ව ඉන්න පුළුවන්. කෙලස් නෑ ඒ සමාධියේ. නෑ කියන්නේ විනාශ වෙලා නෙමෙයි යටපත් වෙලා. නමුත් ඒ සමාධිය ආයතනයක් බැවින් පිරිහෙනවා. පිරිහුණාම ආපහු අවිද්‍යාව දුරු නොකළ බැවින් ආපහු ආයෙත් කර්ම බීජ වලින් පළහට ගන්නවා වගේ පුනර්භවයට එන්න වෙනවා. නමුත් ඒ පාර හරිම අමාරුයි. වත්මන් සමාජයේ හිම අය හොයාගන්න නැත්තේ වර්තමාන වනාන්තරවත් ඒක කරන්න බෑ. මොකද එදා අතකිලමතාන යෝගින් කියන අය ආහාර සීමා කරලා පිරිස් මොන ගැසෙන්නේ නැතුව වනාන්තරයට වෙලා මුල් පළපලක් කමින් ගස් යටට වාඩි වෙලා ඉඳමින් ශරීරය කෙට්ටු කරගෙන බාහිරනාරි ලතාවල අධ්‍යක්වත් නොබලා ඒ විදිහට අර ඒ හදාගත්ත සමාධියෙම නිරන්තරයෙන් දිගට ඉඳලා තමයි ඒකට අත්තකිලමතාන යෝගය කියලා කියන්නේ දැඩිසේ දුක් දෙන්න ඕන. ආහාර පාලනයන්ගෙන් පවා ලෝකෙට මුහුණ නොදී තමයි ඒක ලබා ගන්නෙ. අදත් ඉතින් ඔය ලෝකෙට මුහුණ දීපුවාම කෙලෙස් උපදිනවා කියලා කැලේට වෙලා ඉන්න කැමති අය ඉන්නවා එහෙම. නමුත් ඒක හරියට තේරුම් ගන්න ඕන. කෙලෙස් උපදින්නේ තමන් ළඟ කෙලෙස් තිබෙන නිසා වුණාම ලෝකෙට මුහුණ දීපුවාම නෙමෙයි. ලෝකෙ නෙවෙයි කෙලෙස් තිබෙන්නේ. ලෝකේ තියෙන කාරණා ගැටුණාට ඔබේ ළඟ කෙලෙස් උපදිනවා තියෙනවා නම්. මොකද ඔබ උපදිනකොට මහාන වෙලා ඉපදුනේ නැහැ. ලෝකෙත් එක්ක ජීවත් වෙලා මේවා කෙරෙහි යම්කිසි ඇල්මක් රුචිකත්වයක් ඇතුව තමයි මෙතෙන්ට එන්නේ. ඒ ටික හැමම තියෙනවා. සමාධියකින් යට කරන්න බෑ ගැටෙනකොට ඒක එනවා. මට මතකයි මගේ ජීවිතේ මම අවුරුදු 16 18 විතර කාලේ මම යම්කිසි බස් රථයක එන විට දැකපු දර්ශනයක් තියෙනවා. අසභ්‍ය දර්ශනයක් නෙවෙයි. දැන් නම් ඕන තරම් පේන්න තියෙනවා. නමුත් ඒක මගේ තරුණ ලාබාල මනසට නැත්තම් ඇසට දුටු පළමු දේ වෙන්නේ ඇති. ඒකෙහි කොතරම් සැලකිලිමත් වුණාද කියනවනම් මම බස් රථේ නවසා තිබෙන තුරු නැවත බැලුවා. ඒක මම කියන්න කැමති නැහැ මොකද්ද කියලා. අද ඒ වුණාට ඊට වඩා මේ හැමතැනම පේන්න තියෙනවා කිසි ගාණක් නැහැ. එතකොට අර ඒ ඇතුළ ගිජුකම මතුවෙන්න අරක උදව් වෙනවා. ගිජුකම නැති දවසට ඊට වඩා දේවල් පෙනුනත් කලබලයක් නැහැ. නිසා ඔය ගමට ආවම ටීවී බලපුවාම එහෙම නැත්නම් සමාජෙත් ඇහැට අරමුණු හම්බුනහම කෙලෙස් උපදිනවා කියලා කැලේට ගිහින් ඉන්න නම් හිතන්න එපා. එහෙම ක්‍රමයක් නෙමෙයි මේකේ ලබා දෙන්නේ. මේක ලබා දෙන්නේ මම ඉතින් හැමදාම කියන ගාතාව රත්තරන් අකුරෙන් ලියලා තියාගන්න. Taman ඒ හිතට එන අරමුණ කෙනෙක් දෙයක් තැනක්කට ඒකට එකතු කළා වූ අගයයි ඔබේ කෙලස් කියන්නේ. ලෝකේ තියෙන එකක් නෙවෙයි. ලෝකේ තියෙන කාරණා උදව් වෙනවා ඔබේ සිත පහළ වෙන්න. හංගවාගත් සිතින් ඉපදෙන්න. ඒක තමයි ඔය අර නේතේ කාමායාන චිත්‍රානි ලෝකයේ කියන්නේ විචිත්‍ර රූප ශබ්ද ගන්ධ රස ආදී කාමවස්තු වල ඇති කාමයක් නැත. ඒවා හොඳයි සැපයි සාන්තයි කියලා අනුනාම කරනවා ඔබේ හිතේ ඉන්න සංකප්ප රාගෝ පරිසස්ස කාමා කියලා කියන්නේ. ඔබ හදාගත්ත එක ඔබ එකක් ඔය එක හදා ගන්න ඕනනේ. මේක තේරුම් ගත්තේ නැතුව ඔබ සමාධියක් වඩන්න ගියාම අර මෝඩකම එහෙමම ඉතුරු ඉන්නේ. ඉතින් ඒක කොතරම් යටපත් කරන් හිටියත් අදාළ කාරණාවලදී අර මේ දේවදත්තට වෙච්ච වැඩේ වෙනවා. දේවදත්තත් ඉතින් ඔය වගේ ඔය ලෞකික සමාධි උපදවාගෙන රජුව රවට්ටගෙන විද්‍යා කරපු කෙනෙක් නේ. නමුත් අන්තිමට පස්ස බිම යනගෙන අල්ප වූ කුසලයක්වත් නැහැ මිනිස්සු අතර උපදින්න අපායෙම යන්න ඕනේ කියලා බුදුන් වහන්සේ වදාළේ. ඒ නිසා ඒ සමාධි පැත්ත කෙලස් තිබියදී ලෝභ දේශ මොහ මූලයන් තිබෙදී වඩන වෙන එකක් බව තේරුම් ගන්න ඕන. නමුත් බුදුන් වහන්සේ වදාර මේ පාර ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. ලෝභයේ දේශේ මොහේ වැඩෙන්නේ ක්‍රමයෙන් පියවරෙන් පියවර ඡය වෙන්නත් ඕන පියවරෙන් පියවරෙන්. අන්නේ ලෝභ දේශ මොහ ඡය වෙන පියවර තමයි බුදු සමය පෙන්වන්නේ කෙලස් රැසීම කියලා. එතකොට වර්තමානයේ මම දකින්නේ බුදු සසුනෙන් පිට නෙමෙයි. බුදු සසුන තුල උපාසක භාවය තුල, උපාසිකා භාවය තුල, සාමණේර භාවය තුල, උපසම්පදා භාවය තුල
අපි බුදු සසුනේ බෞද්ධ කියලා කතා කළාට ඉන්නේ අත්තකල මතාන යෝගී සමාධියක බව ඔවුන්ම දන්නේ නැහැ. ඒ නිසා මේකට බණ වැදගත්. ඒ නිසා තමයි මායකට වෙලාවකට කියන්නේ බුදු සමයේ බණ භාවනා රටේතරේ ජනප්‍රිය වුණා බණ නැති භාවනා කියලා. ධර්ම විග්‍රහය ආවේ නැතුව මොකද අයන්න දන්නේ නැති උපාසකම්මටත් අරමුණක් වඩන්න දීපුවාම වඩන්න පුළුවනි. වඩනවටනේ භාවනා කියන්නේ. ආනාපාන සතිය වඩන්න පුළුවනි. කතනියක් වඩන්න පුළුවනි. බුදු ගුණයක් වඩන්න පුළුවනි. කොයි දේ වැඩුවත් ඒ වඩන්නේ අරමුණක්. ඒ අරමුණ සිත බවට පත් වුණාන් පස්සේ ඒ සිත තියෙන තුරු අනිත්වා එන්නේ නැති එකේ සැනසීම තමයි අර යටපත් වීමෙන් ලබන සැනසීම කියලා කියන්නේ. තදංග විස්කම්බන. අන්න ඒ බඳු මේ රටේ බඳු තැන්වලට යන ඒ බඳු දේවල් ප්‍රගුණ කරවන ප්‍රගුණ වෙන අය මේක සවන් දෙන්න. ඒ වගේම මෙන්න මේ වචනට අදාළ කාරණේ කෙරෙන්න ඕන. වස්සග්ග ආරම්මණං කරිත්වා. නිවන් අරමුණු කොටගෙන ක්‍රමෙන් ලෝභ දේශ මොහ අතෑරීමෙන් ලබන්නා වූ. දැන් සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කැඩී. සකෘදාගාමීමේදී කාමරාගය තුනී වී. අනාගාමීමේදී කාමරාගය විනාශ වී. අර සමාධිය මොකවත් වෙලා නැහැ. නීවරණ මගින් යට වෙලා තිබෙනවා කෙලස්. ඒ නිසා එහාට ගියොත් අහු වෙනවා රූපී අරූපී ධාන. යට කරපු නිසා මේ වෙනුවට කාම ලෝකේ බැඳීම වෙනකොට රූප ලෝකේ අරූප ලෝකේ බැඳීම හමු වෙනවා. ඒ නිසා මෙතන මේ ලෞකික සමාධි සහ ලෝකෝත්තර සමාධිය අතර ගත්තාම ලෞකික සමාධිය මිත්‍යා සමාධියක්, ලෝකෝත්තර සමාධිය තමයි බුදුන් වහන්සේ වදාළේ. ඒ මේකෙන් පෙන්වන්නේ ඒක තමයි මේ නිවන් අරමුණක මාර්ගල සමාධිය ලබද්ද චිත්ත ඒකාග්‍රතාවේ ලබද්ද. දැන් භාවනා කරන්නේ මොකටද අහපුවා සිත එකඟ කරන්න කියලා කියනවා සමහර අය. ඒ සිත එකඟ කරනවා කියන එකේ තේරුම අර gedara dora amma තාත්තා ලෝභ දේශ මොහොකවත් එන්නේ නැතුව එක අරමුණක හිත තියාගෙන ඉන්න එක. ඒ අරමුණ කියන්නේ ඔබ හදාගත්ත සිතුවිල්ල බව තේරෙනවද? පඨවි කීවත්, ආපෝ කීවත්, තේජෝ කීවත්, වායෝ කීවත්, බුදු ගුණයක් කීවත්. එනිසා ඒ වෙනත් අරමුණු එන්ටනදී තවත් අරමුණක් අරගෙන සිත බලෙන් සංසුන් තබා ගන්න එක තමයි බුදුන් වහන්සේ 15 වෙනිට පෙර කරපු අභ්‍යාස වලින් ලබා ප්‍රතිඵල හුරු වෙච්ච අභ්‍යාස ක්‍රමය. අද දක්වාමත් සදහම් තේරෙන්නේ නැත්නම් මේක සසුනේ හෝ සසුන් බාහිරව තිබෙනවා. ඉතින් මේක ලැබෙන එක සෝවාන් වීම හරි මොකක් හරි කියලා හිතෙනවා නම් පස්සේ කල්පනා කරලා බලන්න පැයක් දෙකක් හරි පැය 3-4ක් හරි සමාධිය වඩන් හිටියත් අදාළ කරුණවලදී අර ගැටෙනකොට අරමුණු උපදිනවා කියනවා වගේ කාමරාග ව්‍යාපාද හැංගිලා තිබිලා තව එනවා නේද තියෙනවා නේද කියලා තේරෙනවා නම් එහෙනම් ඔබ ගිහින් තියෙන්නේ විනාශ කරගෙන යන පාර නෙවෙයි යට කරගෙන යන පාරේ කියන එක තේරුම් ගන්න. මෙය තිබෙන තැන පිළිබඳව මම කලක් තිස්සේ සමාජයට කියමින් ඉන්නවා. ඒ පිළිබඳව පුහුණු කරන අය සහ ඒ බඳු දේවල් තිබෙන අය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. මේක අනිවාර්යයෙන්ම ස්කන්ධ පංචකය පිළිබඳව තේරුම් අරගෙන ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදින කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ බැහැර කිරීම තුළින් තමයි මේ ඔස්සග්ග පරිණාමي නැත්නම් ඔස්සග්ගාරම්මණං කତ୍වා කියන පාරේ යන්න පුළුවන් වෙන්නේ. මොකද බුදු සමයේ ධර්මයේ පහන සංඥා පෙන්වන්නේ මේ තුන ක්‍රමයෙන් බැහැර කිරීම. නමුත් ඔබ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපදින්න ඇරලා බලන්නේ නැහැ. ඒවා ඉපදින්න නොදී සමාධියක් හදා ගන්නවා. පේනවනේ වෙනසනේ. නමුත් තථාගතයන් වහන්සේගේ මේ සත්‍යයන් පිළිබඳව විස්තර කරන අටුවාවක් නෙත්ති ප්‍රකරණය වෙන්න පුළුවන් සමහර විට මේ පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක ඉතාම වටිනවා වර්තමාන සමාජයට.
මේක 4-5 වතාවක් කියලා තිබෙනවා. කමක් නැහැ. මේකට ඉලක්කයට අදාළ නිසා අපි ඒක කියන්න වෙනවා. අර ධානං විරාගෝ කියන පදේ එකේ කියලා තිබෙනවා. මොකද විරාගයි කියන්නේ විරාගිකයි රාග රහිතයි කියන එක. නමුත් ඒකේ ආකාර දෙකක් කියන කියලා දානි ද්විදාන කියන්නේ ආකාර දෙකක් කියලානේ පෙන්නන්නේ. ඒ කියන්නේ සංසුන් සමාධියක් ලැබුණාම ඒකේ ඒ සමාධිය නිසා විතක්ක ਵਿਚාර ප්‍රීති ඒකාග්‍රස අවස්යෙන් කෙලස් යටපත් වී බැවින් එතන නෑ. එතන විරාගිකයි. නමුත් ඒක විඳිනකොට එන්න හේතු තියෙනවා. ඒ නිසා බුදු සසුනේ ආර්ය මාර්ගයෙන් පිටස්තරව ගියාම ලබන එකට කියන්නේ බොජ්ජංග නොවැඩීමෙන් බොජ්ජංග විප්පයුක්තානිච බොජ්ජංග රහිත ධානය. ඒක තමයි අර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි කියලා කියන්නේ. නමුත් බොජ්ජංග සම්පයුක්තානිච අන්න බොජ්ජංග සම්පයුක්ත සහිත ධානය තමයි ප්‍රධාන මුල් කොටගත් ධානය තමයි ලෝකෝත්තර ධානය. එතකොට ඒකේ යම් ප්‍රමාණයකට කෙලස් ප්‍රහීන වෙනකොට තමයි ඒ අර කාමාංග වෙනුවට සති ධම්මවිචය කියනා වූ ඒ පැත්තට අර ක්ලේශ ප්‍රහීන කරන්න දියුණු කරන්න පුළුවන් අංග නිසා ලැබෙන නිසා තමයි ඒකට බොජ්ජංග කියලා කියන්නේ. ඊළඟට පෙන්නනවා බොජ්ජංග විප්‍රයුක්තානි බාහිරකානි. බොජ්ජංග විප්‍රයුක්ත ධාන තථාගතයන් වහන්සේගේ මේ මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවන් මගෙන් පරිබාහිරයි. සෝවාන් ආදී මාර්ගඵල පුරුද්දලින් මාර්ගඵල නොලැබූ පුද්ගලයන් තුළ පවතිනා වූ ධාන. අර නේව සංඥා නා සංඥායත දක්වා කිසිවෙකුටත් කොණ්ඩඤ්ඤ තවුසනේ පළවෙනි සෝවාන් උනේ අනිත් ඔක්කොම ඊට ඉස්සලා ගියාය සෝවාන් වෙලා හිටියේ නෑනේ. නමුත් ඥාන ධාන තිබුණානේ. ආර්ය මාර්ගයේ පෙන්වනවා බොජ්ජංග සම්පයුක්තානි බොජ්ජංග සහිත ධානයේ තිබෙන්නේ ආර්ය පුද්ගලයින්ට හේවත් සෝවාන් වලින් එහා පැත්තට. මම හිතනවා මම අනුමාන කරනවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ හතරට සම්බන්ධ තමයි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන තියෙන්නේ ලෝකෝත්තර ධාන. ඒකට පිටින් යන නිසා තමයි අරගේ පස්වෙනි ධානයක් තියෙන්නේ අර අනාර්ය මාර්ගයේ. මේ පිළිබඳව හදාරන හොයන බලන සිත යොමු කරන අය ඉන්නවා කියන්න අපි දන්නවා. ඒ අයටයි මම මේ පැහැදිලි කරන්නේ. ඒ නිසා මෙතන කාටවත් දොස්බස් පැවරීමක් හෝ පහත් කර සැලකීමක් නෙමෙයි මේ කරන්නේ. අපි අපේ බුදුන් වහන්සේගේ මාර්ගය තේරුම් ගන්න ඕන. එයයි අපිට සමාජයට එලි කරන්න ඕන. බෞද්ධකමේ නමින් අපි කරගෙන යන්නේ කෙලෙස් යටපත් කරගන්න එකක් නම් ඒකෙත් අර සංසුන් සමාධිය තියෙන නිසා ඒක නිවන කියලා හිතනවා නම් ඒ බඳු සමාධිය ඇති අය කල්පනා කරන්න හදිසි කලබලයකදී යම්කිසි අනතුරකදී නැත්නම් ඒ බඳු අවස්ථාවක ඔය සමාධිය ආගියතක් නැහැ ඔබේ පරණ දුර්වලකම ආපහු වෙනව නේද කියලා. අන්න ඒකෙන් තමයි ඔක තේරුම් ගන්න ඕනේ. දැන් සැබෑවට සංසුන් කෙනාගේ ඇතුලේ එන්න දෙයක් නැහැ. ඒ මට්ටමට ඔහුට සංසුන් වෙන්න පුළුවන්. අරෝධහමට දාලා මොනම කාරණයක් නිසාවත් ඔහුට නොසන්සුන් වෙන්න කාරණයක් නැහැ. නමුත් මේ අනිත් අයට පොඩ්ඩ බැරි වෙනකොට ආපහු අර ඇතුළත තියෙන කොටස ඇවිදින් අර සමාධිය බිඳ වටනවා. මෙන්න මේක තමයි මෙතන මේ පැහැදිලි කරන්නේ. ඒ නිසා අපට බුදුන් වහන්සේ වදාළේකේ ආර්ය මාර්ගයක් තියෙනවා. ඔබ ඒකකින්ද යන්නේ බලන්න. ඔබ යන්නේ දුක් හේතුව දැකලා නැති වූ තැන දැකලා මාර්ගයේද? ඔබ යන්නේ පංචස්කන්ධය තුල පංච උපාදානස්කන්ධය හැදෙන හැටි දැකලා උපාදානෙන් මිදෙන මාර්ගයේද? ඔබ යන්නේ වර්තමාන මොහොතේ උපදින ස්කන්ධ පංචකයේ සිහියෙන් උපාදාන වෙන්න නොදී අතහරින මාර්ගයේද? ඒ වගේම පඨම මරණ සති සූත්‍රයේ දෙවෙනි ဒုတိ ය මරණ සති සූත්‍රයේ සඳහන් වෙනවා දවල් හෝ රාත්‍රී මරණයටපත් වෙනකොට ලෝභ දේශ මොහ මූල තිබුණොත් අකුසල් මුල් ඒකෙන් සිදු වෙන හානිය වළක්වා ගන්න තමයි මරණ සතිය වඩන්නේ කියලා. ඒ කියන්නේ ලෝභයේ දේශේ මොහේ මරණයට තමයි සතිය වඩන්න වෙලා තිබෙන්නේ. අර ලෝභක්කේ දේශක්කේ මොහක්කේ කියන්නේ.
අන්න ඒ විදිහට අපිට මේ දුක්වලට හේතු යට කිරීමෙන් ලබන සැපත නෙමෙයි ආර්ය සත්‍ය පෙන්වන්නේ නැති කිරීමෙන් ලබන සැපත. මේ ඕනෑම එකක් ඔස්සේ ඔබට මේ මුහුණ දීලා සැඟවීම වෙනුවට එන්න ඇරලා එකතු නොවීමෙන් ඡය කරන මාර්ගයක් බුදු සමය සඳහන් කරන්නේ. මේ හැම එකක් තුළ මේක තමයි මම දකින්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක එන්ට නොදී සමාධියක් හදාගෙන පැය ගණන් දවස් ගණන් එහෙම ඉන්න එකක් පෙන්වන්නේ නැහැ පහන සංඥාවල. uppannam කාම විතක්කං, uppannam විහිංසා විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං. ප්‍රහාණවල මේක උපදින්න ඕනේ. ඒ වගේම සීල සූත්‍රයේ පංච උපාදානස්කන්ධයේදී උපදින්න එපා කියලා නෑ. ඉමේ පංච උපාදානස්කන්ධය. මෙම හටගත් පංච උපාදානස්කන්ධේ. ඒ කියන්නේ හටගන්න එකේ තිබෙනවනේ දුර්වලකම. ඒක හටගන්නේ අර තේන සංකම් ගච්ඡති හිත ඇතුලේ තබා තිබෙන ප්‍රමාණයටයි එන්නේ. ඒ නිසා මේක සංගවා විනාශ කිරීම නොව වමාරා. එළියට එන්න ඇරලා වෙනසෙන්ට ඇරීම. මෙන්න මේ විදර්ශනා කියන්නේ ඒකට. අතක තබා ගන්න. අරමුණු නැතුව ඉන්න එක නෙමෙයිනේ අරමුණනේ විදර්ශනා කරන්න ඕන. අරමුණු එතකොට මොනවද? අසකරණාසය දිවකය මුල් කොට ගත්තා වූ ලෝකෙට මුහුණ දෙනකොට ඔබට අදාළ පවතිනා වූ ඒවා සම්බන්ධයෙන් උපදිනා වූ ත්‍රිවිධ විතර්ක. ඒ ත්‍රිවිධ විතර්කයටම කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. කාම විතර්කයක් වුණත් ඒක තුල මම ඉන්නවා. ව්‍යාපාද විතර්කයක් තුනත් ඒක මම ඉන්නවා. විහිංසාව විතර්කයක් තුනත් මම ඉන්නවා. අන්න ඒ විදිහට ඒක ගැඹුරින් තේරුම් ගත්තම මේ සිත මේ ක්ලේශයන් ප්‍රහීන වී යාමෙන් ලැබෙන සමාධිය ප්‍රහීන වෙනකින් ලැබෙන්න ඕන දෙයක්. අර ලැබෙන එක යටවීමෙන් ලැබෙන කාරණයක්. ඉතින් ප්‍රහීන වෙන්නේ කොහොමද? ප්‍රහීන වෙන්නේ සංයෝජන කැඩෙන පිළිවෙලින්. අරක සංයෝජන කැඩීමක් නැහැ. සංයෝජන මුල් පහ යටවීමක් කරුණාම අගට පහට අහුවීමක් කරුණාම කැඩීමක් නැහැ. මේක මම තවත් නැවතත් කියන්නේ මේක අසුරේ ඉන්න පිරිසක් ඉන්නවා. ඔවුන් Taman හරි කියන විශාල මුලාවක ඉන්න නිසා. ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ සූත්‍රයක තියෙන පෙළට ගලපා ගන්න ඔබ කරන වැඩේ. එහෙම නැත්නම් ඔය අපි නිරන්තරයෙන් පැහැදිලි කරන මේ සාමාන්‍යයකට කියනවා විරාග සංඥා, නිරෝධ සංඥා කියන දෙක දසඤ්ඤාවල ඒතං සන්තං ඒතං පනිතං කියලා දෙකේම පෙන්නනවා. එහෙම නැත්නම් අනිත්‍ය සංඥා සහ පහන සංඥාවල. ආය සංඥා 10 වුණ නැහැ. අනිත්‍ය සංඥා ඔබට පුළුවන් නම් හරියට තේරුම් ගන්න ඒකෙන්මත් ඕක වෙනවා. මතක තබා ගන්න. නමුත් අනිත්‍ය කියන වචනට වැරදි අර්ථයක් තේරුම් අරගෙන ඕක කියා හිටියට හරියන්නේ නැහැ. බලන්න කොහොමද තිබෙන්නේ කියලා. ඔබ මේ සමාධිය මේකට හරිද බලන්න. ඔය මිත්‍යා සමාධිය වල ඉන්න අය. කතමාචානන්ද අනිත්‍ය සංඥා. ඒකේ තියෙනවද කේසානිච්චා, ලෝමානිච්චා, නකානිච්චා, දන්තානිච්චා කියලා? එහෙම නැහැනේ. නෑ. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් වතු පිටි හරි මල් හරි අනිත්‍යයි කියලා? නෑනේ. රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඤ්ඤාණ අනිච්චා ඉති ඉමේසු බහුවචනෙන් පංච උපාදානස්කන්ධේසු. මෙසේ මෙම පංච උපාදානස්කන්ධයන්හි සූ කිව්වහම එකක් නෙමෙයි නැවතත් අනිච්චානුපස්සී විහෙරති. අන්නර අසුරු ගසන සලක් අනිත්‍ය සංඥා වඩනවා නම් අනිත් ඔක්කොටම වඩා මහත්ඵල මහානිසංසයි කියලා පෙන්වන්නේ ඔය කෙලෙස් නැතන නිසා ඒකේ. ඒවල පංච උපාදානස්කන්ධය උපදින්න ඕනේ. පංච උපාදානස්කන්ධයන්හි අනිත්‍ය ඇසින් බලමින් කියමින් බෑ, නුවණින් බලමින් ඉන්න ඕනේ. පංච උපාදානස්කන්ධය කොහොමද අනිත්‍ය වෙන්නේ? පංච උපාදානස්කන්ධය උපදුනහම ඒකට එකතු වුණොත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක යසයතේ වර්තමාන මොහොතේ ඔබ ඒකට එකතු වී අහසු වී වර්තමාන මොහොත අවසන් වෙන විට අනාගතයට තබා අවසන් වෙනකොට අනිත්‍ය උනේ නැහැ. ඒකට තමයි මගේ මම මගේ ආත්ම කොට ගැනීම නැත්නම් නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා කියන්නේ. වචනෙන් කියවේ නැති වුණාට.
අන්න ඔබට පුළුවන් නම් මෙතන එකතු උපන් එකට ඉමේ පංච උපාදානස්කන්ධේ අර එකතු නොවී ඉන්න. අතීතයෙන් එන්නේ එකතුනේ නැත්නම් එයාට මොකද වෙන්න වෙන්නේ? එයාට වෙන්නේ ලහු පරිවත්තං. චිත්ත නියාමයට යටත් වෙන්න සිද්ධ වෙනවා. හටගත්ත ගමන් නැසෙනවනේ. පැවත්තන්න හේතු යෙදුවේ නැත්නම් එයා යන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාට බැහැර වෙන්න වෙනවා නේද? අන්නේ ලහු පරිවත්තං එකේ ආපහු වර්තමාන ඵල සහ වර්තමාන වේදනාව සහ අනාගතයට ඵල උපදින්න හේතු නොතබන්න එකතු නොවන්නේ නම් ඒ අර අත්ෙන් අත්තට පනින වඳුරාගේ කතාව ඔස්සේ ඒ උපන්න ස්කන්ධ පංචකයට යන්නේ නමන් නැති වෙනවා. දැන් ඔබ බලන්න ඔබ කියන විදිහට මේ අනිස්සඤ්ඤාවේදී මේ පංච උපාදානස්කන්ධයන්හි උපදින ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු කොටගෙන නැවත බලමින් වාසය කිරීමද කරන්න කියලා. නෑ. ඔබ උපදින්න දෙන්නේ නැතුව ඉන්න හදන්නේ. ඔබට රූපේ ශබ්දේ ගන්ධේ රසයේ ස්පර්ශයේ මුල් කොටගත්ත මේ විදර්ශනාවක් වෙනකොට ඔබට වෙන අරමුණක් ඇවිදින් තියෙනවා. ඒ අරමුණ තමයි ඔබේ සමාධි අරමුණ. ඒකට වෙලා ඔබ ඉන්න හදනවා. මේකට මම සාමාන්‍යයෙන් පැහැදිලි කිරීමකුත් කරනු ලබනවා. ඉබ්බට කටුව ඇතුළට රිංග ගත්තාම ආරක්ෂාව තියෙනවනේ. ඉබ්බට කටුවක් දීලා තියෙන දුවන්න බැරි නිසා කකුල් හතරයි හිසයි ඇතුළට දාගන්න. එතකොට නරියෙකුට ආවට හපන්නත් බෑ. මොකද ඇතුලේ ඉන්නේ. එහෙනම් ඒ මොහොතට ආරක්ෂාව තියෙනවා. නමුත් ඉබ්බට එළියට ඇවිදින් ආපහු කකුල් හතර දාලා යන්න බෑ. ආයෙත් අහු වෙනවනේ නරියට. අන්න ඒ වගේ සමාධියක් හදාන හිටියට ආපහු මුහුණ දෙන්න බැරිකම ඕක කියලා තේරෙනව නේද? අන්න එහෙම ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට මේකේ පැහැදිලිව තියෙන කාරණයක් තමයි uppannam කියන එක. මේ පංච උපාදානස්කන්ධේ පහළ වෙන්න වෙනවා. එතකොට වීරියෙන් ඒකට එකතු නොවීම තුළ 아무තු ධර්මයකුත් නෙමෙයි මේක. මේ වෙන වැරද්ද තේරුම් අරගෙන ඒ වැරද්ද නොකරන්ට දරන වීරිය දැරීම තුළ මොකද වෙන්නේ? අර මූලය ගැලවිලා යන්න පටන් ගන්නවා. එතකොට මුල් නැති වුණ දවසට බාහිර කාරණා ගැටුමම එන්න දෙයක් නැතුවම දැන් තේරෙනවා Taman නිවිලා ඉන්නයි කියන්නේ. එතකොට ඒ නිවෙන එක මාර්ගඵල පිළිවෙලින් ලබන එකක්. ඒක මේ පැහැදිලි කරන මොකක්ද ඒකට පැහැදිලි කරන වචනේ ගන්නෙ? මාර්ගඵල සමාධිය නැත්තම් සිතේ ඒකාග්‍රතාවය. අර එක අරමුණක හිත තබා ගැනීම ඒකාග්‍රතාවය නෙමෙයි. සිත අරමුණු එන්නේ නැතුවම ද්විත්වයක් මම නැති එකේ තියෙන ඒකාග්‍රතාවය. අනිත් එකේ පැහැදිලි කරන්නේ මොකද්ද? අන්න මේ බහුතර සත්‍යය මොකද කරන්නේ? මේ වැඩේ කරන්නේ නැහැ. මේ ක්‍රමයෙන් ලෝභ දේශ මොහ තුනී වෙන පියවරෙන් ගිහින් ඒවා අතහැරීමෙන් ගිහින් ලබන්නා වූ මාර්ගඵල පිළිවෙලින් ලබන සමාධිය වෙනුවට බොහොම ලේසියෙන් අයන්න දන්නේ නැතුව සමාධියක් හදාගෙන ඒක නැවත දිනපතා ඉන්න පුළුවන් ගානට වැඩි කරනවා. ඔය දවසක් විතර ඉන්නත් වැඩි කර හැකියි. සාමාන්‍යයෙන් 1982 විතර ඕක හොයාගන්න අපි 89 දක්වාම ඔකත් එක්කලා පොරාලලා තිනවා. මතක තබා ගන්න. ඇයි මේ සමාධියේ ඉන්නකම් හරිම සංසුන් බවක් තියෙනවා. ඒ වුණාට ඒක වැටෙන්නේ. බැලුවම අර චිත්තාභ්‍යන්තරයේ පංච උපාදානස්කන්ධ උපදින්න තියෙනා වූ ලෝභ දේශ මොහ මූලයන් එහෙමමයි. ඒ නිසා මේක යටපත් කර මගහැරීම ඈත් කොට මගහැරීම වෙනුවට හේතු ඉවත් කිරීමෙන් දුකටපත් වෙන දින හේතු ඉවත් කිරීමෙන් අනේ ඉවත් කිරීම වෙන්න ඕන භාවනාවේ. විදර්ශනා භාවනාවේ. අපි අනිත්‍ය සංඥාවෙනුත් ගත්තා. ඕන්නම් පහන සංඥාවෙනුත් ගත්ත හැකියි. අනාත්ම සංඥාව ගන්න ගියොත් වෙලාව මදි වෙයි කියලා හිතෙනවා. අර මේක නැවත පැහැදිලි කරලා නිසා. එතකොට ඒ පංච උපාදානස්කන්ධ මට්ටමේදී උපාදානයේ උපදින්න ඇරලා අනාගත වර්තමානයේ විඳින්න අනාගත ඵලයක් උපදින්නට මේ වර්තමාන මොහොතට නොරැවටීමින් අතහැරීමේදී අර නොකිරීම නැත්නම් නොකිරීම කියන්නේ ඒක තමයි. දැන් අපි කියනවා මඤ්ඤමානේ අමඤ්ඤමානේ කියලා. එකතු වී යන එක මඤ්ඤමානේ, එකතු නොවීමෙන් අතහැරෙන එක අමඤ්ඤමානේ. ඉතින් ඒක කරන්න බැරි එකතු වීම බලවත් බැවින්
සිත දෙන්නේ නැහැ ඒකට. ඒකට තමයි බුදුන් වහන්සේ සතියක් පෙන්නලා දිනු කරගන්න කියලා තියෙන්නේ. මේකට එකතු නොවෙන්න දිනු කරන සතිය. ඒක තමයි බොජ්ජංග වඩනවා කියලා කියන්නේ. ඔබ බොජ්ජංග වඩන්න නැතුව නේද ඔය සමාධි හදන් ඉන්නේ වැරදි පැත්තේ ඉන්නවනම්. අරකේ පංච උපාදානස්කන්ධය කියන වගේම මේකේ මොකද්ද පෙන්වන්නේ? පහන සංඥාවේදී. සමාධියක් හදාගෙන ඉන්න කියලා තියනවද? නැහැ. ප්‍රහාණය වෙන්න නම් උපන් කාම විතර්කයේදී, උපන් ව්‍යාපාද විතර්කයේදී, උපන් විහිංසාව විතර්කයේදී. උපන් කියන්නේ බලෙන් උපදවා ගන්නවා කියන එක නෙවෙයි. සැඟවි පවතිනවා නම් මේ හේතු අදාළ කරුණවලදී යෙදෙනකොට එනවා. අංගන් නම් බෑ. නැති දවසට එන්නේ නැහැ, තිබෙනතුරු එනවා. ඒක මම මේ කියන දේ අත්දැකීම් සහිතව කියන දෙයක් මේ. ඔබ අත්දැකලා බලන්න ඉතින්. පෙර ඔබ කලබල වුණා වූ ත්‍රිවිධ විතර්ක ඔබ සංසුන් වෙනකොට හටගන්නේ නැහැ නේද කියලා තේරෙවි ඔබට. ඒ මුල ගලවපුවාම ඒකනේ මම කියන්නේ මේ දුකට හේතුව හිතේ තියෙන කාරණයක් බාහිර කාරණා නිසා දුක හටගන්නේ මේවා ප්‍රත්‍ය විතරයි හේතුව Taman ළඟ කියලා. දැන් ආර්ය මාර්ගයේ පුද්ගලයෝ බාහිර ලෝකෙ මොකුත් නවත්තලා නැහැ. මේකේ මේ බල්ලෙක් නැහැ හැම නැත්නම් ගහක් නැහැ කිය අයින්න බලන්නේ නැහැ. එහෙමනේ අපේ රටේ අය. මෙහෙමකුත් නැහැ. රූපවල මොකුත් නැහැ කියලා මේ පැත්ත හදන්න හදනවා. දුකට හේතුව නැති කිරීමෙන් දුක නැති වේ කියන එක කොහොමද ගලපන්නේ ඒකට? දුකට හේතුව තණ්හානුසයනේ. තණ්හානුසයේ එවම්පි තණ්හානුසය 97 නිබ්බන්තති දුක්ඛං ඉදම් පුනප්පුණං. තණ්හානුසය ඇතිතුරු දුක හට ගන්නවා කියලානේ තියෙන්නේ. එහෙනම් තණ්හානුසය නැතිවට දුක හට ගනීද? දැන් ආර්ය උත්තමින් වහන්සේලා ලෝකේ සැනසෙල්ල නෙවෙයි ඉන්නේ එතකොට. දුකට හේතු නැති කරගෙන මේ ලෝකේ තියෙන අටලෝ දහම. නමුත් ඇතුළතෙන් එන්න දෙයක් නැහැ. මොනවා එක්කලවත් ඇලීමක් ගැටීමක් නැහැ. ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය නිබ්බාන. එතකොට එහෙමනම් අර තිබෙනතුරු උපදිනවා. සෝවාන් සිට රහත් දක්වාම තිබෙන මට්ටමක් උපදිනවා. ඒකෙදී පරණ පාරේ යන්නේ නැතුව ඒකට එකතු නොවීමෙන් ප්‍රහාණය පටන් ගන්න වෙනවා. බැලුවම මට තේරෙන්නේ ධර්මයේ සරණින් කියලා කතා කළාට ඒක තමයි අනුගමනීය ප්‍රතිපදාව. එතකොට ඒකෙන් හිස් වෙනකොට ලැබෙන දේ තමයි සද්ධර්මයට පැමිණීම කියන්නේ. අර යටපත් කරගෙන ලබා ගන්න අවුලෝක සමාධි වෙනුවට අපි කියනවා ආනන්තරික සමාධිය, ලෝකෝත්තර සමාධිය කියලා. මාර්ගඵල පිළිලින් ප්‍රත්‍යක්ෂ කිරීමනේ. ඒ තමයි ධර්මයට පැමිණීම. දැන් බුදුන් වහන්සේ හෝ සරියුත් මහ රහතන් වහන්සේලා වැනි අය ලෝක ජීවත් වෙන්නේ ධර්මයේ සරණ කොටගෙන. ඒ ධර්මයේ ජීවත් වෙන්නේ ධර්මයට පැමිණලා ඉන්නේ. ඉතින් බාහිර ලෝකේ කාරණාවලට කරන්න දෙයක් නැහැ. ඒවා වෙනයි, ලෞකිකයි, අරව ලෝකෝත්තරයි. අන්න එහෙම මේක මතු කරගත්තම ලෝකෙත් එක්කලා ගැටුම් ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන්කමම උත්තරීතර සැපතක්. ඉතින් ඕක තේරෙනවා ඔය ක්ලේශයන් ටික ටික ප්‍රහීන වෙනකොට. ඒ නිසා ත්‍රිවිධ විතර්කයේ තුලින් පෙන්වන්නෙත් ඒකයි. ඒ නිසා මේ අනිත්‍ය පංච උපාදානස්කන්ධය අනිත්‍යං හරි පහන සංඥාවෙන් හරි තව මොනවා හරි කාරණාවක් උදල් කටගෙන උපදින්න ඇරලා ඒකට එකතු නොවීමෙන් නුවණින් දකින අනිත්‍යක. අහෙන් බලන අනිත්‍ය නෙවෙයි. ඒක ලෝභයේ දේශේ මොහේ ඉතුරු නැතුරු අවසන් වෙන අනිත්‍ය. මොහොතක් පාසාම. එතකොට ඒක ලබන අය මේකේ පෙන්වන්නේ දුර්ලභයි කියලා. මන්දයත් ඒක බුදුබණ ආසා තේරුම් අරගෙන අනුගමනීය ආර්ය මාර්ග ප්‍රතිපදාවක යනකොට ලැබෙන දෙයක්. බණ ආසා තේරුම් ගැනීමෙන්. දැන් බලන්න අපි සුතවන්ත සූත්‍රයට ගන්නවා මේක. සුතවතා කෝපනායස්මා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බාති කියලානේ තියෙන්නේ. අර සුතවතා කියන්නේ මොකද්ද? බණ ආසා වටහා ගත්තයින් පසු මේ සතරට බැඳෙන්නේ මෙහෙමයි, භවංගයට හේතු ඉතුරු වෙන්නේ මෙහෙමයි, මේක හිස් වෙන්නේ මෙහෙමයි, උපන්න කුසල් දුරු වෙන්නේ මෙහෙමයි, නූපන්න කුසල් නූපදින්නේ මෙහෙමයි කියලා තේරුම් ගත්තෙන් පස්සේනේ සුතවන්ත භාවය. අන්න ආර්ය මාර්ගයේ සුතවතා කෝපනායස්මා මහා කොට්ටිතේනි බණාස දැනගත්තා නම් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරය. අන්න බුදුදහමේ මාර්ගය. එන්ට වෙන්න ඕන දේ දැනගන්න ඕන. මෙන්න මේ කරුණ මේ සමාජයට වඩාත් පැහැදිලි යුතුයි කියලා මම කල්පනා කරනවා. මොකද ඔය කරුණ මම පැහැදිලි කරපුවාම ඇතැම් විට ඔය සමාධිය වඩලා තියෙන සමහර අයගේ සමාධිය වඩලා තිබුණාට දුර්වලකම් අයින් වෙලා නැහනේ. අපටත් සැරවැර දාන වෙලාවල් තියෙනවා. ඉතින් දුරකතනෙන් එහෙම. අනුකම්පා කරනවා ඇරුණාම වෙන මොකද කරන්නේ? මේ තාවිශාල සූත්‍ර දේශනා ගණනාවක් තිබියදී
මේ සා විශාල මේ ත්‍රිපිටකයේ සියල්ල පරිහරණය කරගෙන වෙන්න ඕන දේ පුංචි දෙයකට අර්ථයෙන් අරන් තිබියදී ඒක විශේෂ මාර්ගයක් ආර්ය මාර්ගයක් බවට පත් වී තිබියදී ඒක ආර්යයන් සඳහා නිර්දේශ කොට තිබියදී අර බොහොම කල් පරිහරණය කරපු වැරදි මාර්ග ප්‍රචලිත වීම නිසා ඒවා ලේසි නිසා මොකද බණක් දහමත් තේරුම් ගන්න ප්‍රඥාවක් ඕන නෑනේ. හැබැයි වෙනම ඉන්න ඕන වෙනම දවසක් ඕන. ඒ සඳහා වෙනම පැයක් වෙනම දවසක් වෙනම පොය දවසක් වෙනම සති ගණන් එහෙම වෙනම දවසක් ඕනේ. ගෙදරත් එක්ක මුහුණ දීලා බෑ. මගහැරලා කරන එක නෙමෙයි බුදු සමය පෙන්වන්නේ අදාළ අවස්ථාවට මුහුණ දීලා. Taman ජීවත් වෙන එදිනෙදා කටයුත්තේ බලන්න අර සතර ඉරියව්වේ පෙන්වන්නේ. තිට්ටන්තේ කියලා. සිටමින් හිඳමින් යමින් එමින් කියලා. එතකොට හිටමින් ඉඳමින් යමින් හිටිනවා ඉන්නවා යනවා කියලා හරියන්නේ නැහැ. ඒ ඉරියව්වලදී ත්‍රිවිධ විතර්කයේ උපදිනකොට ඒකට එකතු වෙන්න සතිමත් වෙන්න කල්පනා කරන්න ඕන. එබැවින් මේ ත්‍රිපිටක ග්‍රන්ථවල පවතිනා වූ මේ සමාධිවල පවතිනා වූ ද්විත්ව ස්වභාවය පිළිබඳ තොරතුරු එළිවෙමින් පවතින යුගයක් මේ මොකක් හරි හේතුවකට. එතකොට ඔබට තථාගත බුදු පියාණන් වහන්සේ පිළිබඳ අචල භක්තියක් විශ්වාසයක් තිබෙනවා නම් ඔබ උන්වහන්සේ වදාළ මඟ ගන්න ඕන. ඊට පෙර හිටියයිගේ මඟක් තිබුණා ඒකත් පොතේ තියෙනවා. අවාසනාවකට ඒක තිබෙන්නෙම බෞද්ධ භාවනා කියලා. නමුත් මේ පහන සංඥා කියලා ගත්තාම මේකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ ඔක්කොටම මේක. අනිත් සංඥා ගත්තාම මේකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයක් නැහැ ඔක්කොටම මේක. විරාග නිරෝධ ගත්තාමත් එහෙමයි ඒතන් සන්තන් ඒතන් පණිතන් ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයක් නැහැ. අන්න ඒ විදිහට වර්තමාන පංච උපාදානස්කන්ධේ වර්තමාන ස්කන්ධ පංචකය උපාදානස්කන්ධේ උපාදාන හදන්න නැතුව උපාදාන නොවි අවසන් කරන්න පුළුවන් වර්තමාන මොහොතේ එන ඕනෑම එකක් තුළ වර්තමාන මොහොතේ සිටමින් කරන්න ඕන වැඩක් වශයෙන් මේක පෙනලා තියෙන කියන කාරණාව තේරුම් ගන්න. නමුත් අපිට හුරු වෙලා තියෙන කාරණා අනුව සමාජයේ හැඩගැහෙලා තියෙන කාරණා අනුව ඒක පොතේ පවා තියෙන දෙයක්. ඔය බාහිර දාර්ශනිකගේ කතාවේ පවා තිබෙනවා මේ අර කොහොන් තපස් නැත්නම් කර්කස තපස් වලට මිනිස්සු හරි කැමතියි කියලා. දැන් එයා මෝදුපත් වෙලා අඳින්න ඇඳුමක් නැතුව තමයි අර දර වලින් ඇඳුමක් හදාන තියෙන්නේ. එතකොට එයා දුෂ්කර ප්‍රතිපදා පුරණ කෙනෙක් කියලා තමයි අඳින්න පුදන්න කරු කරන්න ගත්තයි කියලා තියෙන්නේ. අදත් ඒ වගේ निराහරව ඉන්නවා නම් සරෙප්පු දාන්න නැත්නම් පයින් යනවා නම් එහෙමත් නැත්නම් තව ඒ වගේ විවිධ කාරණා තියෙනවා නම් මිනිස්සු එකට කැමතියි. අර මානසිකත්වය මටත් මතකයි අවුරුදු 15ක් 20කට පෙර රොන්නලි සෑය ළඟ මේදී මම දැක්කා හිටගෙන ඉන්න කෙනෙක්. දැන් නම් නැහැ වෙන්නේ නැති. මම ඉතින් ගිහින් ඇහුවා. බලපුවා කරන දේකුත් නැහැ හිටගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. පාරමිතාවක් වගේ හරියට. ඉතින් ඒවා තේරෙන අපට විහිළුනේ. මේ 아무තෙන් මේ දවස උදා වෙලා උදෑපටන් හවස් වෙනතුරු ගත වෙනවා. ඒකට අපිට මේ සමාජය එක්කලා මුණ ගැහෙන්න තියෙනවා. ඉතින් ওই මුණ ගැහෙද්දීදී තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන දේ එළියට එන කණිත් ඇට අඟවන්න ඕනේ නෑනේ. මේවා උදව්වෙන් තමන්ගේ ඇතුළත තමන්ට පේනවා. ඒක දැකලා හදාගන්න ආයේ කාටවත් කියන්න ඕනේ. බාහිර කටයුතුත් කරනවා ඒකත් හදාගන්නවා. ඒ නිසා මේ ඇතුළත සුද්ධ කර ගැනීමේ කටයුත්තට ප්‍රවිෂ්ඨ වන පුද්ගලයාට බාහිරයට මුණ ගැසීම තුළින් ඇතුළත මතුවෙන එක කරදරයක් නෙමෙයි උදව්වක්. මොකද මේ හැංගුණ මූලය අයින් කරන්න බෑ. උපදේශ මෝහ මූලය. එළියට ආවහම තමයි අර ගින්දරෙන් ගිනිදල් හටගත්තාම තමයි නිවෙන්නේ. එහෙමයි. එතකොට ඒ අඟුරු ටික ඇවිලිලා නිවෙනවා. අඟුරු දාන්න නැත්නම් ගිනි කොට ඉවර වෙනවා. ආයෙ දර දාන්නේ නැත්නම්. අපි මේ අරමුණට මුලා වී ආපහු ඉදිරියට තබන එක තමයි දර දැමීම කියලා කියන්නේ. ඒක කරන්න එපා කියලානේ පෙන්නන්නේ. අන්න ඒක කරලා අවසන් කරන එක නිත්සුකාත්ම වශයෙන් ගැනීම, ඒක නොකර අවසන් කරන එක අනිත්‍ය වශයෙන් බැලීම. නිසා මේ ග්‍රන්ථවලට ගරු කරලා මේ ග්‍රන්ථවල පෙවන දහම් පෙළක් අරගෙන ඒක ඔබට ගැළපෙනවද බලන්න. ඔබ ඒකද කරන්නේ කියලා. අන්න එහෙමයි ඒකට යන්න ඕන පාර. එතකොට කිසියම් ආකාරයක මේක හැමතැනම තිබෙනවා මේ පෙළවල්. එතකොට ඒ ඕනෑම පෙළකින් එකක් ඔබ ක්‍රියාත්මක වෙයි. එක්ක ඔබ තිලකුණු වඩයි. එහෙම නැත්නම් ඔබ දුකට හේතුව නැති කරමින් දුක නැති කරමින් ඉඳී. එහෙම නැත්නම් ඔබ මරණ සතිය වඩයි. එහෙම නැත්නම් ඔබ පටිච්චසම්පාදේ නිරෝධය බලමින් ඉඳී. ඔය ඕන එකක්
ඕන එකකට ඔබ කරන වැඩේ ගලපන්න පුළුවන් වෙන්න ඕන. ගලපන්න බැරි නම් ඒක සසුන එකක් නෙවෙයි කියලා තේරුම් ගන්න. මරණ සතිය වඩායි එහෙම නැත්නම් ඔය හැම එකක් තුළම මේ දුකට හේතු අස්කිරීම කියන කාරණාව සිදු වෙනවා. එතකොට අභ්‍යන්තරයේ හිස් වුණාම ශූන්‍ය වුණාම අන්න ශුන්‍යං අත්තනේනවා අත්තනියනවා. මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වෙනවා කියන්නේ ලෝභ මූලය, දේශ මූලය, මොහ මූලය ඉස්සෙන එක. ලෝභක්කේ, දේශක්කේ, මොහක්කේ කරලා බලන්නකො නිවන් තියනවද නැද්ද කියලා හංගන්න නැතිව. මේක පැහැදිලි කරලා තියෙන කාරණාවනේ. ඉතින් යන්නේ ඒ බඳු කාරණාවක් පිළිබඳව අපි ඉඳලා හිටලා කතා කරනවා. දැන් මේකේ මාතෘකාව තිබුණ නිසා තමයි මේ මම කතා කළේ. නිසා මේ ජම්බුදීප පෙయ్యාලේ මේක 13 වෙනි අංකයට තියෙන එක. ඒක තුල මෙන්න මේක විස්තර කරලා තිබෙනවා. බහුතරයක් වෙන පාරක ගිහින් වෙන දේවල් වලට රැවටෙනවා වරුණාම මේ මාර්ගඵල වලින් ලබන්න ඕන සල සමාධිය සමග චිත්ත ඒකාග්‍රතාවය ලබන්නේ නැහැ කියලා. අන්‍යාගම් ගැන කවර කතාවද? බෞද්ධයින් තුලත් සිදුවෙන්නේ වැරද්ද වෙනකොට. ඒ නිසා අපිට මේ ධර්මයක හෙළිවීම, වැටහීම, අර සුතවන්ත බවට පත්වීම අනිවාර්යයි. ඒ නිසා ධර්මදේශනා මගින් වෙන්න ඕන කාරණා වටහා ගන්න. ඒක තේරෙනවා කියලා කියන්නේ. අපේ උට සවන් දෙන අයත් කියනවා දැන් තේරෙනවා හොඳට කියලා. අන්න තේරුණාම නොමග යවන්න බෑ. වෙන්න ඕන කාරණාව. අදාළ කරුණු තේරුම් ගැනීමට ධර්ම ශ්‍රවණය ඉතා වටිනවා. ඒ කරුණු තේරුම් ගැනීම තුළින් ඔබේ දැක්ම එන්නෙන්නට ගැඹුරු වෙනවා. අනතුරු ඔබට තේරුණාම මේ කරන්නේ කොහොමද අහන්න දෙයක් නැහැ. ඔය කියන පහන සංඥාව හෝ පංච උපාදානස්කේ අනිත්‍ය බැලීම කියන එක ඔබට අයිති වැඩක් වෙනවා. එතකොට ඒ මගින් ඔබ ලබා ගන්නා වූ චිත්ත ඒකාග්‍රතාවය හෝ මාර්ගඵල වලින් ලබා ගන්නා වූ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානය නොපිරිහෙන ධාන බව මතක තියාගන්න. අරව වැටෙනවා, මේක වැටෙන්නේ නැහැ. ලබාගත් ජීවිතය තුළ බුදුවරුන් හෙළි කර මග යමින් ලෝකෝත්තර සුවයට සැනසීමටපත් වෙන්නට අවශ්‍ය මග වටහාගෙන අනුගමනය කරන්නට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා කොළඹ 6 කිරුළපන බලපකුණ පුරාණ විහාර පාර අංක 24න් 23 පදිංචි ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ පියදාස මාලිම්බඩ මහතා සහ ග්‍රාම නිලධාරණී MKD සෞම්‍යා මහත්මිය සහ MKD AC උදානී මහත්මිය යන අය විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර පරලෝසපත්වන්ට දුනා වූ පවුලේ ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කිරීම පිණිසත් නැත්නම් ගුණානුස්මරණය පිණිසත් අවශ්‍ය නම් පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් මේ උතුම් ධර්ම දානය සිදු කරන අතර මේන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය පරලෝසපත් දොන ගිමාරා අලහප්පෙරුම මෑණියන්ටත් MK ජේමිස් සප්පුහාමි පියාණන්ටත් පාඨශාලාචාර්යනී කමලා අරහප්පෙරුම මහත්මියටත් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ AADC අප්පුහාමි පියාණන්ටත් බටුවිටගේ පොඩි නෝනා මෑණියන්ටද හෙට්ටිආරච්චිගේ ධර්මදාස පියාණන්ටද DA ගී කියනගේ කලන මිතුරා ඇතුළු නමින් පරලෝකීය සියලු ඥාතීන්ටම අනුමෝදන් වේවා කියලා කියනවා. ඉතින් මම මෙතෙන්ට එක නොවන කාරණේ තමයි මෙහෙම වුණාම මේ ඔක්කොම පෙරේතය කරලා තියෙන්නේ. අනුමෝදන් වෙන්න ඕන නම්. මොකද බුදුන් වහන්සේ වදාරනවානේ ජානුස්සෝනි වවුනට පිං ලැබෙන්නේ අදාළ තැන හිටියොත් නැත්නම් නැහැ කියලා. අදාළ තැන පරදත්තූපජීවී භූමිය කියලා කියන්නේ. මේ ඔක්කොටම පිං ලැබෙන්න ඕන නම් පරදත්තූපජීවීන් වෙලා ඉන්න වෙනවා. ඉතින් එතකොට Tamanගේ ගුණවත් මව්පියන්ට අපහාසයක් මේ කරන්නේ මෙහෙම කරන අය. ඒ නිසා අදාළ තැන හිටියොත් ලැබෙන්න තමයි අවශ්‍ය නම් පින් අනුමෝදන් කරගනිත්වා. නැත්නම් මොකද්ද? ඒ මව්පියන් අපි කර මෙහෙවරට ගුණානුස්මරණය තහනම් නැහැ ඕන කෙනෙකුට. නිසා යන්නේ ඒක නිවැරදි කරගන්න මම හැමදාම මේ කියන්නේ. භවගමන කෙටි වී වහවහ නිර්වාණ මාර්ගයේ පූර්ණ පිණිස මෙම කුසලයේ උපනිෂ් වේවා. හැබැයි භවගමන කෙටි වෙන්නේ හරිය නිර්වාණ මාර්ගයේ පූර්ණ වෙන්නේ මිනිසුන් වෙලා ධර්මයේ තේරුම් ගත්තොත් තරුණව වෙන කොහෙදින්වත් නන් නෙවෙයි. තවද ශ්‍රී සද්ධර්මයට ඇලුම් කිරීමට මාසිත දිරගන් වූ කල්යාණ මිත්‍ර තංගල්ලේ පදිංචි ටියුබර්ට් රණසිංහ මහතා ඇතුළු පවුලේ සෑම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී තව තවත් සද්ධර්මයේ මාර්ගයට යොමුව භව නිරෝධගාමී ප්‍රතිපදාව වැඩිවීමට ශක්තිය ධෛර්ය වාසනාව සම්පත්තිය ලැබේවා. දායකත්ව දරු අයගේ ධර්මරුවන් වූ පසින්දු නඳුන් ප්‍රවීන් මනුෂ්‍ය හා නෙතුම් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වී ඔවුන්ට සද්ධර්ම මාර්ගයට යොමු වී යහපත් පුරවැසියන් වේවා. ඔවුන්ට තමන් තුළ පවතිනා වූ දුර්වලකම් හඳුනා ගන්නට ඉවසීමට ශක්තිය ධෛර්ය ලැබේවා.
ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මෙම ගෞතම බුදුන් සසුනේදීම නිර්වාණ අවබෝධය ලැබේවා. ධර්ම ශ්‍රවණය කරන සියලුම ලක්වාසී ලෝකවාසී ජනතාවට මේ උතුම් පූර්ණ පුණ්‍ය කුසලය නිවන් පිණසම හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ඔව් ඔබ සඳහන් කළ පරිදි ඔබේ පරලොසෙපත් ඥාතීන්ට ගෞරවයක් වේවා උපහාරයක් වේවා ඔබේ උදව්ව පින් වශයෙන් බලාපොරොත්තු නැත්නම් පින් අනුමෝදන් කරන ජීවිත සුවපත් කරගනිත්වා. ඔවුන්ට මතු උපදිනා භවයකදී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවන ලැබී ත්‍රිලක්ෂණීය අවබෝධයෙන් නිවන් මඟ හෙළි වේවා. දරුවන්ගේ ජීවිත වහසනාවන්ත වේවා අනාගත යහපත් වේවා. නමුත් අරලෝ දහම කියන්නේ එක පැත්තක් නෙමෙයි දෙපැත්තට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය දරා ගන්න අවශ්‍ය ශක්තිය ලැබේවා. අනුග්‍රහක බවතුන් කටයුතු වශයෙන් කටයුතු කළ ඔබටත් ඉහාත්ම වශයෙන්ම මෙම කරුණ වටහා ගැනීම තුළ මේ ලෞකික සමාධි සහ ලෝකෝත්තර සමාධි කියන වෙනස තේරුම් ගන්න ලැබීම තුළින් අනුගමනීය ආර්ය ප්‍රතිපදාවක් තුළ නිවෙන සැනසෙන මං පෙත් වේර කරගන්නට ලැබේවායි කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරන්න වීරිය කරන්න. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං